18 වෙනි පාඩම ස්වභාවික ආපදා. ස්වභාවික ආපදා. හරි. උදේ ඔයාලා දන්නවා මේ ස්වභාවික ආපදා කියුවහම අපි අමුතුවෙන් මතක් කරන්න ඕනේ දෙයක් නෙවෙයි. ස්වභාවික ආපදා කියවහම හැම කෙනෙක්ගේම මනසේ තියෙන යම් චිත්‍ර රූපයක් ලැබිලා මොනවද මේ ස්වභාවික ආපදා කියන්නේ කියලා. මිනිසාගේ මැදිහත් වීමකින් තොරව පුතේ. මිනිසාගේ මැදිහත් වීමකින් තොරව පරිසරයේ සිදුවන විනාශකාරී තත්ත්වයන් තමයි අපි ස්වභාවික ආපදා කියලා ගන්න. ස්වභාවිකව සිදුවන මේ ආපදා වනාන්තරවල මොහොතේ තැන් තැන්වල වෙන්න පුළුවන්. හැබැයි අපි ආපදාවක් විදිහට සලකන්නේ. ආපදාවක් විදිහට සලකන්නේ පුතේ. මිනිස් ජීවිත හා දේපල වලට හානි සිදු වෙනවා නම් මේක ආපදාවක් විදිහට සලකනවා. ලංකාව ගත්තාම ලංකාවේ තියෙන භූගෝලීය පිහිටීමත් එක්ක ලෝක සිතියමත් එක්ක සලකලා බලනකොට ලංකාව කියන්නේ ඉතාම කුඩා රටක්. අපි ඔකට කියනවා ඉන්දියන් සාගරයේ මොන ඇටේ කියලාද? මුතු ඇටේ. හැබැයි දැන් මුතු ටික නෑ දැන්. මුතු ඇටේ. අරන් දින්නේ. දැන් මුතු නෑ. හරි. නේද? ලංකාව දැන් ටිකක් විනාශ වෙමින් පවතින කාල සීමාවක් තමයි මේ තියෙන්නේ. නේද? ඉතින් හැමෝටම මේක තේරෙනවා මොකද නේද පුතේ? ඉතින් මේ අපි අතීතේ නම් කොහොම මේ ඉන්දියන් සාගරයේ මුතු ඇටේ කියන එතන වටිනා නමක් තමයි මේ ලංකාව. එතකොට ලංකාවේ භූගෝලීය පිහිටීමත් එක්ක අපි බලනකොට විවිධාකාරයේ ස්වභාවික ආපදා ඇති වෙන්න පුළුවන්. ඔයාලා අහලා තියෙනවා ඉස්සර කාලේ මුහුද ගොඩ ගැලුවලු ඉස්සර කාලේ සුනාමියට කලින් ලංකාවේ මෑත කාලීනව සිදුවෙච්ච සුනාමි ඛේදවාචකයේ වෙන කලින් අතීතයේ මුහුද ගොඩ ගැලුවලු. එතකොට හිටියලු කවුද? දේවි කෙනෙක්. කවුද පුතේ? මොන දේවිද? විහාර මහදේවිය. විහාර මහදේවි. විහාර මහදේවි දුවල ගිහිල්ලා මුහුදට පැන්නලු නේද? එතකොටම මුහුද ගොඩ ගලන එක නතර වුණාලු. නේ එහෙම අහලා තියෙනවද? එහෙම කතන්දරයක් විදිහට අපි අහලා තියෙනවා. ඒ කියන්නේ මුහුද ගොඩ ගලලා තියෙනවා. එහෙනම් ඒක සුනාමි තත්ත්වයක්. හැබැයි පුතේ මෑත කාලීනවත් සිදු වුණා සුනාමි අනතුරක්. එහෙනම් අපි මේ පාඩමේ සුනාමි ගැන විස්තරාත්මකව කතා කරනවා පුතේ. ඒ වගේම මෙහෙමයි. පුතේ මේ පොඩ්ඩක් අහපත් කාලගුණයක් තමයි මම මේ ඉන්න ප්‍රදේශයේ තියෙන්නේ. පොඩ්ඩක් අකුණුවදුර අදහස් ජීවිතක් බෞද්ධ බවක් තියෙනවා. තාම වැස්ස නැහැ. නමුත් ඒ වුණාට කාලගුණ තත්ත්වය තාම අයහපත් තත්ත්වයක තමයි තියෙන්නේ. ඉතින් දැන් අපි ක්ලාස් එක ආරම්භ කරන්නත් කලින් විදුලි විසන්වීම දෙපාරක් තුන් පාරක් සිද්ධ වුණා. හදිසියෙ විදුලි විසන්වීමක් සිද්ධ වුණොත් පුතේ මේ මීටින් එක කට් වෙන්න පුළුවන්. එහෙම වුණොත් මම ආයි මීටින් එක ස්ටාර්ට් කරනවා. එහෙම වුණොත් මේ ඔන් කරන්න බැරිම වුණොත් තමයි අපි ක්ලාස් එක නතර කරන්නේ. එහෙම නැති වුණොත් මොකද අපිට ඇත්තටම මේ කරන් තියෙන අවසාන දවස් 9 පන්ති. ඉතින් අපි මේක ටිකක් හරි පාඩම කරගන්න ඕන. හරි. අපි පුතේ බලමු. දැන් අපි ගත්තාම ස්වභාවික ආපදා වර්ග ගොඩක් තියෙනවා. ඒවා ඔයාලා දන්නවා. මේ ස්වභාවික ආපදා අතර පුතේ ස්වභාවික ආපදා අතර තියෙන ප්‍රධාන ආපදා වර්ග හතරක් පිළිබඳව මේ පාඩමේදී අපි කතා කරනවා. සුලි සුළං ගැන කතා කරනවා පුතේ. ඊළඟට භූමිකම්පා පිළිබඳව කතා කරනවා. භූමි කම්පා පිළිබඳව කතා කරනවා. ඊට පස්සේ පුතේ කතා කරනවා තුන්වෙනි එක සුනාමි ගැන. සුනාමි. හතරවෙනි එක පුතේ අපි කතා කරනවා ලැබුගිනි පිළිබඳව. ලැබුගිනි පිළිබඳව අපි කතා කරනවා. මෙන්න මේ විදිහට පුතේ ප්‍රධාන ස්වභාවික ආපදා වර්ග හතරයි මේ පාඩමේදී අපි කතා කරන්නේ. අපි චුටි නෝට් එකකට යමු. මිනිස්සාගේ මැදිහත් වීමකින් තොරව
මිනිස්සාගේ මැදිහත් වීමකින් තොරව මිනිස්සාගේ මැදිහත් වීමකින් තොරව හටගන්නා මිනිස්සාගේ මැදිහත් වීමකින් තොරව හටගන්නා මිනිස්සාගේ මැදිහත් වීමකින් තොරව හටගන්නා ස්වභාවික ක්‍රියාවලියකින් ස්වභාවික ක්‍රියාවලියකින් ස්වභාවික ක්‍රියාවලියකින් මිනිසාට කමවදන් සතුන්ට හා දේපළවලට හානි සිදුවීම ස්වභාවික ආපදා ලෙස හඳුන්වයි. ස්වභාවික ආපදා ලෙස හඳුන්වයි. ස්වභාවික ආපදා ලෙස හඳුන්වයි. ස්වභාවික ආපදා ලෙස හඳුන්වයි. අපුදේ උදාහරණ දාමු. මෙන්න මේ හතර තමයි උදාහරණ ලියා ගන්න ඕනි. අපි මේ පාඩමේදී කතා කරන්නේ පුතේ නැත්තම් ගම් වතුර නායාමෙමත් ස්වභාවික ආපදා තමයි. හැබැයි අපි කතා කරන්නේ මේ පාඩමේදී මෙන්න මේ ස්වභාවික ආපදා වර්ග හතර. සුලිසුලං, භූමිකම්පා, සුනාමි, ලැබුගිනි. දැන් ඉතින් 10ට යන්න ඉන්න හින්දා වෙන්නේ නැති කට්ටිය වීඩියෝ එහෙම ඔන් කරන්නේ නැත්තේ නේද? නැත්නම් ලොකු ළමයිනේ. ඉස්සර කාලේ පොඩි ළමයි 9දී. දැන් ඉතින් අපේ කොල්ලෝ ටික දිග කලිසම් ඇඳගෙන යන්න බලාගෙන ඉන්නේ නේද? මෙච්චර කල් කොට කලිසම් ඇඳගෙන ගිහලා පොඩි උන් වගේ ඉස්කෝලේ ගිහපු කොල්ලෝ ජනවාරි ඉඳන් යන්නේ දිග කලිසම් ඇඳගෙන. අපේ කෙල්ලෝ ටික කොට ගවුම් ඇඳගෙන ගියේ දැන් යන්නේ දිග ගවුම් ඇඳගෙන. නේද? 10 පන්ති කියන්නේ ලොකු ළමයි. නේද? ඉතින් ඒ හින්දා ටික ආඩම්බරෙන් ඉන්නේ නේ. හරි. ඔන්න පුතේ වර්ග හතර හරි සුළුසුලම් භූමිකම්පා ඊළඟට සුනාමි ලැබුගිනි ඔන්න අවස්ථා ටික. අපි මේකෙන් පුතේ එක ගාන ඉතාම කෙටියෙන්. එතකොට මේ අත්‍යවශ්‍ය කාරණා ටික අපි කතා කරමු පුළුවන් තරමක්. දාන්න අනුමාත්‍රකාව සුලිසුලං පුතේ හොඳට මතක තියාගන්න මම ඔයාලට අකුණු අනතුරු පාඩමේදී කියා දුන්නා අන්තර්මෝසම් කාලයේ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් මම කිව්වා මාර්තු අප්‍රේල් සහ ඔක්තෝබර් නොවැම්බර්. ඒතකොට ඇත්තටම මේ නොවැම්බර් මාසයේ. ඒතකොට මේක තාම අන්තර්මෝසම තමයි තියෙන්නේ. ඉතින් මේකත් එක්ක සුලිසුලංගෙම සක්‍රිය වෙන්න පුළුවන්. මේ සුලිසුලඟක් කියන අවස්ථාව ප්‍රධාන පියවර තුනකින් වෙනවා පුතේ. ඉස්සෙල්ලම යම් ප්‍රදේශයක අඩු පීඩන තත්ත්වයක් හට ගන්නවා. පුතේ හොඳට මතක තියාගන්න සුලිසුලං ඇති වෙන්නේ ප්‍රධාන ආකාර තුනක් මූලික කරගෙන අඩු පීඩන තත්ත්වයක් ඇති වෙනවා. ඊට පස්සේ අඩු පීඩන තත්ත්වය කියන්නේ පුතේ
සාමාන්‍යයෙන් මේ අපේ වායු ගෝලයේ යම් පීඩනයක් තියෙනවනේ. උඩ තියෙන වායු ටිකෙන් මගෙන් පහළට ක්‍රියාත්මක වන පීඩනයක්. ඔය පීඩනය වෙනස් වෙලා යම් එක ස්ථානයක පුතේ යම් එක ස්ථානයක මේ වගේ අඩු පීඩනයක් හට ගන්නවා. මේ අඩු පීඩනය තවදුරටත් ක්‍රමානුකූලව වර්ධනය වෙනකොට ඒ කියන්නේ තව තවත් පීඩනය අඩු වෙනකොට පුතේ අපි කියනවා පීඩන අවපාතයක් කියලා. පීඩන අවපාතය ඔන්න ඉස්සෙල්ලාම ඇති වෙන්නේ අඩු පීඩන තත්ත්වයක්. අඩු පීඩන තත්ත්වයේ තවදුරටත් වර්ධනය වෙනකොට පීඩන අවපාතයක් වෙනවා. ඔය පීඩන අවපාතය කියන එක තවදුරටත් වර්ධනය වෙනකොට තමයි පුතේ සුලි සුළඟක් කියලා අපි කියන්නේ. සුලි සුළඟක් කියලා අපි කියනවා. එතකොට පුතේ මේ පීඩනය අඩු වුණාම මේ ප්‍රදේශයේ පීඩනය අඩු වුණාම වැඩි පීඩනයක් තියෙන තැන්වල ඉඳන් මේ අඩු පීඩනයක් තියෙන ප්‍රදේශයට වාතය ඇදීගෙන එනවා. වාතය ඇදීගෙන එනකොට තමයි සුළඟත් එක්කම වාතය ඇදීගෙන එනකොට පීඩන අවපාතයක් වෙනවා. එන්නම මේ වටෙන් ඇදීගෙන එන වායු ධාරාව වැඩි වෙනකොට මේක සුලියක් ආකාරයෙන් පුතේ කැරකෙමින් සුලි සුළඟක් හට ගන්නවා. එහෙනම් ඔයාලට මතක තියාගන්න තියෙන්නේ සුලි සුළඟක් තුවහම පියවර තුනකින් හට ගන්නවා. අඩු පීඩන තත්ත්වයක් ඉස්සෙල්ලාම ඇති වෙනවා. ඊට පස්සේ පීඩන අවපාතයක් බවට වර්ධනය වෙනවා. ඊට පස්සේ සුලි සුළඟක් හට ගන්නවා. ඔන්න ඔච්චරයි. ලියමු සමාක්කයක් දාලා. සුලි සුළඟක් ඇතිවීම මූලික පියවර තුනකි. 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 මූලික පියවර තුනකි. අංක දාලියමු අංක 1 වෙන්න අඩු පීඩන තත්ත්වය අඩු පීඩන තත්ත්වය අඩු පීඩන තත්ත්වය අඩු පීඩන තත්ත්වය දෙවෙනි එක පුතේ පීඩන අවපාතය තුන්වෙනි එක සුලි සුළඟ පුතාලා දැන් දාන්න අනුමාත්‍රකාවක් අඩු පීඩන තත්ත්වය කියලා. අඩු පීඩන තත්ත්වය ඒ අර්ථ පුතේ ඉෂ්ඨාමාක්‍යයක් දාලා ලියමු. පෘථිවි පෘෂ්ඨයට ආසන්න වායුගෝලයේ පෘථිවි පෘෂ්ඨයට ආසන්න වායුගෝලයේ කිසියම් ස්ථානයක වායු පීඩනය
අඩුවීම පොතේ ඊළඟට දාන අනුමාත්‍රකාව පුලක් කරලා ලියන්න පීඩන අවපාතය ඒ යට ලියන්න අඩු පීඩන තත්ත්වයේ තවදුරටත් වර්ධනය වීමෙන් අඩු පීඩන තත්ත්වය තවදුරටත් වර්ධනය වීමෙන් අඩු පීඩන තත්ත්වය තවදුරටත් වර්ධනය වීමෙන් පීඩන අවපාතයක් ඇති වේ. පුතේ පාට පෑන කියලා යන්න ඊළඟ ඉෂ්ටමාක් එක පීඩන අවපාතයක් තවදුරටත් වර්ධනය වීමේ ක්‍රියාවලිය සර් ආයෙ ටිකක් තවදුරටත් වර්ධනය වීමේ ක්‍රියාවලිය සුලි සුළඟක් ලෙස හඳුන්වයි. සුලි සුළඟක් ලෙස හඳුන්වයි. සුලි සුළඟක් ලෙස හඳුන්වයි. පුතේ ඊළඟ මාතෘකාව සුලි සුළඟක් ඇතිවීම සඳහා අවශ්‍ය සාධක සුලි සුළඟක් ඇතිවීමට අවශ්‍ය සාධක සුලි සුළඟක් ඇතිවීමට අවශ්‍ය සාධක අංක දාලා කීපයක් යමු. අංක 1 විශාල සාගර මාතෘකාව දාලා ලිව්වේ නැහැලු. ලියන්න සුලි සුළඟක් ඇතිවීමට අවශ්‍ය සාධක සුලි සුළඟක් ඇතිවීමට අවශ්‍ය සාධක අංක 1 පුතේ විශාල සාගර ප්‍රදේශයක් පැවතීම හා ඒ ජලයේ උණුසුම පැවතීම
එහි ජලය උණුසුම්ව පැවතීම. එහි ජලය උණුසුම්ව පැවතීම. පුතේ වරහන් ඇස්සේ ලියන්න සාමාන්‍යයෙන් මතක තියාගන්න ඔය දැන් සුලිසුලඟක් විශාල සාගර ප්‍රදේශයක් ආශ්‍රිතව තමයි හටගන්නේ. ඔය කියන සාගරයේ ගැඹුර තියෙන්න ඕනිලු. ඔය කියන සාගරයේ ගැඹුර පුතේ මීටර 60ක් වගේ තියෙන්න ඕනිලු. ඒ වගේම මේ මතුපිට උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 27ක් වගේ උෂ්ණත්වයක් තියෙන්න ඕනිලු. මේ වගේ වෙලාවක දැන් උෂ්ණත්වය වැඩි වෙනකොට පුතේ වාතයේ රත් වෙලා උෂ්ණත්වය යම් ඉහළ මට්ටමක තියෙනකොට මේ අපේ වායු ගෝලයේ තියෙන වාතාංශු රත් වෙලා ඉහළ නගිනවා. එතකොට මෙතන වාතය අඩු වෙනවා. එතකොට තමයි අඩු පීඩන තත්ත්වයක් ඇති වෙන්නේ. සාමාන්‍යයෙන් උෂ්ණත්වය අඩු නම් වාතය ඉහළ නගින්නේ අඩු පීඩන තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. වරහන් ඇස්සේ දාන්න මීටර 60ක් ගැඹුර හා මීටර 60ක් ගැඹුර හා මීටර 60ක් ගැඹුර හා මීටර 60ක් ගැඹුර හා උෂ්ණත්වය සෙල්සියස් අංශක 27ක් පමණ වීම. පුතේ ඊළඟ දෙවෙනි කාරණය වායු ගෝලයේ සංවහන ධාරා ඇතිවීම. වායු ගෝලයේ සංවහන ධාරා ඇතිවීම. වායු ගෝලයේ සංවහන ධාරා ඇතිවීම. පුතේ සංවහන ධාරාවක් කියන්නේ මේ තියෙන වාතයේ රත් වෙලා ඉහළ නගිනකොට නිකන් අපට ඇත්තටම වාතයේ ධාරාවක් විදිහට උඩ නගිනවා. ඔය නොවත්තාම උඩ නගිනවා නිකන් දුමක් යනවා වගේ. ඒක තමයි සංවහන ධාරාව. අපිට පේන්නේ නැහැ සංවහන ධාරාව. දැන් හිතන්නකෝ ඔකට හොඳම උදාහරණයක් තමයි ගහක් යට ගිනි ගොඩක් එමපත් වෙන අවස්ථාවක මොකක් හරි ගහක් යට ගිනි ගොඩක් පත් වෙන අවස්ථාවක පුතේ ඒකෙන් යනවා සංවහන ධාරා. උඩ තියෙන පත්‍රයේම හොඳින් සෙලවෙනවා අපිට දකින්න ලැබෙනවා. ඒව තමයි සංවහන ධාරා. ඒ වගේ වෙනවා. ඊළඟ අංක 3 තිරස් දිශාවට හමන සුළං තිරස් දිශාවට හමන සුළං තිරස් දිශාවට හමන සුළං තිරස් දිශාවට හමන සුළං වැඩිවීම හා තිරස් කියන්නේ හරහට මෙහෙම මාගෙන යනවා. තිරස් දිශාවට හමන සුළං වැඩිවීම හා ඒවා තිරස් දෙසට නැමී ගමන් කිරීම සිරස් දෙසට නැමී ගමන් කිරීම අවම වීම. පුතේ ඊළඟට මෙන්න මේ කාරණේ ඉතාම වැදගත්. ඔය සුළුසුලන් සම්බන්ධයෙන් අහුවොත් ප්‍රශ්න වලට අහනවා. සාමාන්‍යයෙන් සමකය කියලා ඔයාලා දන්නවනේ. ලෝක සිතීමේ සමකය කියන එක දන්න. මේ සමකය මත කිසිම වෙලාවක සුළුසුලඟක් ඇති වෙන්නේ නැහැ. සුළුසුලඟක් ඇති වෙන්නේ සමකයට ආසන්න ප්‍රදේශේ. සමකයේ ආසන්න ප්‍රදේශය තමයි උෂ්ණත්වය වැඩි. එහෙම වුණොත් තමයි වාතය ඉහළ නගින්නේ. එතකොට පීඩන අවපාතයක් ඇති වෙනවා. එහෙනම් සමකය මත සුළුසුලං ඇති වෙන්නේ නැහැ. හැබැයි සමකයට ආසන්නේ සුළුසුලං ඇති වෙන්න පුළුවන්. ඊළඟ කාරණේ ලියන්න. අවපාතයේ වර්ධනය වන ස්ථානය
අවපාතයේ වර්ධනය වන ස්ථානය අවපාතයේ වර්ධනය වන ස්ථානය අවපාතයේ වර්ධනය වන ස්ථානය සමකයට ආසන්න වීම සමකයට ආසන්න වීම සමකයට ආසන්න වීම සමකයට ආසන්න වීම පොතේ ඊළඟට දාන්න එතන වරහන් අස්සේ පාට පෑන කිල්ලියන්න සමකය මත සුලිසුලන් ඇති නොවේ සමකය මත සුලිසුලන් ඇති නොවේ ඒකේ අවසාන කාරණය වාතයේ ආර්ද්‍රතාවය ඉහළ මට්ටමක පවතීම ඉහළ මට්ටමක පැවතීම ඉහළ මට්ටමක පැවතීම ඊළඟ එතන වරහන් අස්සේ දාන්න වරහන් අස්සේ දාන්න පුතේ ආර්ද්‍රතාවය අපි 160ට වඩා වැඩි 160ට වැඩි කියලා දාන්න 160ට වැඩි වරහන් හරි පුතේ ඊළඟට අපි දැන් සුළුසුලංගක් ගැන තවදුරටත් හොයලා බැලුවොත් මේ අධ්‍යයනයේ පහසු සඳහා ඉගෙන ගන්න පහසු වෙන්න සුළුසුලංගක අපි කොටස් හඳුනා ගැනීමක් අපි වර්ග කිරීමක් කරගන්නවා සාමාන්‍යයෙන් සුලියක් ආකාරයට තමයි පුතේ මෙහෙම සුළුසුලංගක් ව්‍යාප්ත වෙන්නේ සුළඟක් ආකාරයට මේ කිලෝමීටර් ගානක වපසිරියා පුරාවට සුළුසුලංග ව්‍යාප්ත වෙනවා එතකොට මේ සුලිසුලංගේ මැද කොටස අපි ගන්නවා ඇස කියලා. සුලිසුලංගේ මැද අපි ඇස කියලා කියනවා. ඇස මූලික කරගෙන අපේ හැම නෙවෙයි සුලිසුලංගේ මැද කොටස ඇස කියලා ගන්නවා. ඇස මූලික කරගෙන තමයි පුතේ මේ සුලංග ව්‍යාප්තිය සිදු වෙන්නේ. චුටි අනුමාත්‍රකාවක් දාමු. සුලිසුලංගක ව්‍යුහය. සුලිසුලංගක ව්‍යුහය සුලිසුලංගක ව්‍යුහය සුලිසුලංගක ව්‍යුහය ඒ යටතේ කාරණා විදියට කීපයක් ලියමු සුලිසුලංගක සුලියේ මැද කොටස සුලිසුලංගක සුලියේ මැද කොටස සුලිසුලංගක සුලියේ මැද කොටස සුලියේ මැද කොටස ඇස ලෙස හඳුන්වයි. ඇස ලෙස හඳුන්වයි. ඊළඟ ස්ථානක ඇසේ සිට
පුතේ දාන්න මේ ඇසෙහි කේන්ද්‍රයේ සිට කියලා ලියන්න. ඇසෙහි කේන්ද්‍රයේ සිට ඇසෙහි කේන්ද්‍රයේ සිට ඇස කොටස පුතේ ඕකෙන් කියන්නේ ඇසේ කේන්ද්‍රය කියන්නේ මේ ඇසේ මැද මෙන්න මේ කොටස. මේ ඇස කියන කොටස විතරක් දිගින් යුක්තයිලු. මේක ව්‍යාප්ත වෙනවලු. කිලෝමීටර් 30 ඉඳන් කිලෝමීටර් 30ක් කියන අතිවිශාල දුරක්. කිලෝමීටර් 60ක් පමණ දක්වා මේක ව්‍යාප්ත වෙනවලු. ඇස කියන කොටස පමණක් ඇස කොටස කිලෝමීටර් 30 සිට 60 දක්වා කිලෝමීටර් 30 සිට 60 දක්වා ව්‍යාප්ත වේ. ඊළඟ ඉස්තමක් එක ඇස කොටසේ විශේෂත්වය වන්නේ ඇස කොටසේ විශේෂත්වය වන්නේ ඇස කොටසේ විශේෂත්වය වන්නේ වැසි රහිත වලාකුළු වලින් වැසි රහිත වලාකුළු වලින් වැසි රහිත වලාකුළු වලින් වැසි රහිත වලාකුළු වලින් තොර වැසි රහිත පුතේ වැසි රහිත වලාකුළු වලින් තොර මද සුළං සහිත ප්‍රදේශයේ සර් පොඩ්ඩක් ආයෙ කියන්න. උදේ එතකොට මේ ඇස කියන කොටස තමයි මේ කිලෝමීටර් 30කට වගේ ප්‍රමාණයක් වෙන්නේ. මේ ඇස වටා පුතේ ඇස වටා දැන් මම මේ ඉගියා කියන්නේ මෙහෙම ඇස වටා මෙන්න මේ තියෙන ප්‍රදේශය ගත්තොත් මේ ප්‍රදේශයේ සිලින්ඩරාකාර ස්වරූපයේ තියෙන වලාකුළු තියෙනවා. අපි මේ වලාකුළු ඇස වලාපවුරු කියලා මේවට හඳුන්වනවා. ඇස වලාපවුරු කියන නමින් හඳුන්වනවා. මේ ප්‍රදේශයේ මේ ටිකේ වැසිත් නැහැ සුළඟක් නැහැ අඩුයි. හැබැයි මේ ටිකේ පුතේ තද වර්ෂාව සමග අධික සුළං මේ කියන ඇස වලාපවුරු ආශ්‍රිතව සිදු වෙන්න පුළුවන්. එතකොට ඇත්තටම සුළු සුළඟ කොටස් ටික හඳුනා ගන්න එක මේ මැද තමයි ඇස කියන කොටස. ඇස කියන එක හරියට මැද ඉඳන් කිලෝමීටර් 30ක් 60ක් වගේ ව්‍යාප්ත වෙනවා. ඒ වගේම ඇස වටා තියෙන වලාකුළු ටික ඇස වලාපවුරු කියලා හඳුන්වනවා. මේ ප්‍රදේශයේ පුතේ තද මේ වර්ෂාව රහිත ප්‍රදේශයක්. මේ පැත්තේ තදින් වර්ෂාව ඇතිවන ප්‍රදේශයක්. කොහොම ඒ වෙනස්කම් මතක තියාගන්න ඕනි. ලියමු පාට පෑනකින් ඊළඟ කාරණේ පාට පෑනක් ගන්න. ඇස වටා පවතින සිලින්ඩරාකාර වලාකුළු ඇස වටා පවතින සිලින්ඩරාකාර වලාකුළු ඇස වලාපවුරු ලෙස හඳුන්වයි. සර් ඇස වලාපවුරු ලෙස හඳුන්වයි.
මෙම ප්‍රදේශයේ තද වර්ෂාව හා වේගවත් සුළං පවතී. වේගවත් සුළං පවතී. පුතේ ඊළඟට දාන්න ශ්‍රී ලංකාවට බලපෑ සුළුසුළං කියලා අනුමාතෘකාවක්. ශ්‍රී ලංකාවට බලපෑ සුළුසුළං. එතකොට මේ වගේ අවස්ථා අහන්න පුළුවන් විභාගෙට සුළුසුළං ඇති වෙලා තියෙන මොන ප්‍රදේශවලද කියලා. ඒකට වගුවක් තියෙනවා පුතේ අච්චුපතේ 132 උඩ වගුවක් තියෙනවා. ඒ වගුව ඔතෙන්ට පිටපත් කරගන්න අවශ්‍ය ඉඩ තියාගන්න. ඒ වගුව ඔතෙන්ට පිටපත් කරගන්න අවශ්‍ය ඉඩ තියාගන්න. හරි. පුතේ වගුව අඳින්න පිටපත් කරගන්න ඉඩ තියලා යටින් ලියන්න. ඉහත වගුවට අනුව ලංකාවට පුතේ ලංකාව කියන්නේ මේ අපි ඉන්න රට. ලංකාවට සුලිසුලං වැඩියෙන්ම හටගත් මාස වන්නේ සර් ආයෙත් කියන්නකෝ. මාස වන්නේ නොවැම්බර් හා දෙසැම්බර්. නොවැම්බර් හා දෙසැම්බර් යන මාසවල බවත් ඒවා ශ්‍රී ලංකාවට ඇතුල් වී ඇත්තේ නැගෙනහිර වෙරළින් බවත් පැහැදිලි වේ. හරි. පොතේ පොඩි කාරණයක් තියෙනවා මේක අපි ලියන්නේ නැහැ පොඩි ක්‍රියාකාරකමක් ඒක දැනගන්න ඕනේ චුට්ටක් මතක තියාගන්න කරන විදිය.
සුළි සුළඟක් ඇති වෙන ආකාරය අපට බලන්න පොඩි ක්‍රියාකාරකමක් කරනවා. මෙහෙම අපි බෝතල් දෙකක් වීදුරු බෝතල් දෙකක් අරගෙන මෙහෙම සමාන ප්‍රමාණයේ බෝතල් දෙකක් ගත්තොත් මේ ක්‍රියාකාරකම පහසුයි කරන්න. මෙහෙම බෝතල් දෙකක් අරගෙන එක බෝතලයකට සාමාන්‍යයෙන් 3 කාලක් 4න් 3ක් වගේ වෙනකල් එක බෝතලයකට වතුර පුරවලා ඒ වතුර පුරවන බෝතලය අපි පුතේ හිතන්නකෝ වතුර මේකට පුරවමුකෝ. හිස් බෝතලයක් උඩින් තියෙනවා මෙහෙම. හිස් බෝතලයක් උඩින් මෙහෙම අපි තියනවා. මෙහෙම තියලා මෙතෙන්ට සිලෝ ටේප් හරි මොනවා හරි වතුර ලීක් වෙනවට ආවරණය කරනවා. අපි ඊට පස්සේ පුතේ මේක මෙහෙම කරකවනවා. කරකවලා වතුර ටික උඩට හිටින විදිහට මෙහෙම ආයෙ තිබ්බට පස්සේ මේක කැරකිලා සුඩියක් ආකාරයට මේ ටික පාදයට වැටෙන්න ගන්නවා. ඔක අපිට කරලා බලනවා. මේ පැත්තට තමයි අපි මෙහෙම තමයි බෝතල් දෙක කරකවන්නේ. මෙහෙම කරකවලා අපි වතුර ටික උඩට හිටින බෝතලේ තිබ්බට පස්සේ සුලියක් ආකාරයට වතුර කැරකුවමින් පාඩ වැටෙනවා. අපි ওই විදිහට ආදර්ශනීය කරගන්නවා. පුතේ දැන් ඔය කලින් කියපු වාක්‍ය පොඩ්ඩක් ආයේ කවුරු හරි කෙනෙක් කියනවද මේ ලියා ගන්න බැරිනවද? කවුද කියන්නේ? කෞශල්‍ය කියවමු. ඉහත වගුවට අනුව ශ්‍රී ලංකාවට සුලිසුලන් වැඩිපුරම හටගත් මාස වන්නේ නොවැම්බර් දෙසැම්බර් යන මාසවල බවත් ඒවා ශ්‍රී ලංකාවට ඇතුල් වී ඇත්තේ නැගෙනහිර වෙරළෙන් බවත් පැහැදේ. හරි. මන් දන්නේ නැහැ ලියාගන්න පුළුවන් වුණාද කියලා. නිකන් කෝච්චිය ගියා වගේ කියුවා නේද? ලියාගන්න පුළුවන් වෙන්නේ නැති නේද? බොහොම ස්තුතියි. හරි. ඊළඟට දාන්න පුතේ මාතෘකාව භූමිකම්පා. භූමිකම්පා. භූමිය කම්පා වෙනවලු නීතිකම නේද පුතේ? භූමියේ ඉටිකම කම්පා වෙනවලු. අපිට එක තරහ වෙනවලු. කේන්ති ගන්නවලු භූමිය. එහෙම උනේ ගමන් මොකද වෙන්නේ? දාගෙන හොදවල දානවලු ඔක්කොම ගොඩනැගිලි මිනිස්සුයි ඔක්කොම යට වෙලා යන්න කියලා. මිනිස්සු මේ ස්වභාව ධර්මයට පුතේ එරෙහි වුණාම ස්වභාව ධර්මය හානි වෙන වැඩ කටයුතු කළාම ස්වභාව ධර්මයෙන් එන විනාශයන් මිනිස්සුන්ට එන විනාශයන් කාටවත් එපා කියලා නවත්ත ගන්න එහෙම නම් බෑ. ඇත්තටම අපි ඔය ගත්තාම පුතේ ස්වභාවික ආපදා වෙනවා. සාමාන්‍ය දෙයක්. හැබැයි අපේ මුතුන් මිත්තන්ගේ කාලේ ඕවා තිබුණා. නමුත් පුතේ මිනිස්සුන්ට මහ ලොකු බලපෑම් ඇති වුණේ නැහැ. දැන් හැබැයි වැස්සක් වැස්සොත් ගම් වතුර. මිනිස්සු ගඟෙත් ගේ හදාගෙන ගඟේ මැදින් ගේ හදාගෙන ගඟ දෙපැත්තෙන් තමයි යන්නේ. අපි දැකලා තියෙනවා සමහර දැන්. ගඟේ මැදින් ගේ හදා ගන්නවා දෙපැත්තෙන් වතුර ටික. එහෙම නැත්නම් ගේ කුස්සිය ටික නැත්නම් টয়ලට් එක ගඟේ පැත්තේ. හරි. ඉතින් ඔය විදිහට මිනිස්සුන්ගේ අනවශ්‍ය විදිහට ඉදිකිරීම මේවා තමයි ගම් වතුර. කඳු මුදුන් එලි කරලා දාලා ගෙවල් හදලා පුතේ වගාවන් නැති කරලා මේවා ස්වභාව ධර්මයට මිනිස්සා කරන හතුරුකම්. ඉතින් ඒවත් එක්ක තමයි මේ මිනිස් ක්‍රියාකාරකම් පුතේ මානව ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වෙන කාල සීමාවක් තමයි මේ ගෙවෙන්නේ. මානව ජනගහනය ලෝකේ පුරාම ලංකාව විතරක් නෙවෙයි ලෝකේ පුරාම ඉතාම ශීඝ්‍රයෙන් වැඩි වෙන අවධියක් තමයි අපි මේ පහු කරන්නේ. එතකොට මේ ජනගහනයේ වැඩිවීමත් එක්ක ඔවුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න
සීමිත සම්පත් ප්‍රමාණයක් තමයි මේ පරිසරයේ තියෙන්නේ. සීමිත සම්පත් මේගොල්ලෝ අසීමිත විදියට පුතේ භාවිත කිරීමේ හරි නරක පුරුද්දක් නිසා ස්වභාවික ආපදා වලින් වෙන හානිය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම මිනිස් ජීවිත හා දේපල වලට හානි පමුණුන තවත් ස්වභාවික ආපදාවක් තමයි ඔය භූමිකම්පා කියලා කියන්නේ. සාමාන්‍ය පෘථිවි පෘෂ්ඨය ගත්තාම පුතේ පෘථිවි පෘෂ්ඨය ගත්තාම මෙහෙමනේ ගෝලාකාරයි. අපි ඉන්නවා මෙහෙම බලාගෙන. මේ තියෙන භූත ඇටි කියලා කියනවා. මේ පෘෂ්ඨය හැදින්නේ භූත ඇටි වලින්. භූත ඇටි කියන්නේ අපි තේ බොන්න කරන තීරිසි තියෙන පුතේ. ආන් මේ වගේව තමයි මේ පොළව ඇතුලේ තියෙන මහා විශාලයේ. ඒවා මේම පුතේ එකින් එක මොකද වෙන්නේ? සාපේක්ෂව චලනය වීම වෙනවා. ඔය චලනයේ පුතේ ප්‍රතිඵලයක් විදිහට තමයි භූමිකම්පා ඇති වෙන්නේ. ඔය චලනයේ ප්‍රතිඵලයක් විදිහට භූමිකම්පා ඇති වෙනවා. පුතේ අද දවසේ මේ වීඩියෝ ටිකක් එමනම් තියෙනවා මේ ඔය සුළි සුළඟ ඊළඟට ඔය අපි මේ භූ චලන ගැන එහෙම. නමුත් ඒ ටික බලන්න ගියොත් අපිට වෙලාව මෙතනින්ම පන්තිය ඉවර කරලා තමයි ඒක බලන්න වෙන්නේ. එහෙම වුණොත් අපිට වෙලාව මදි වෙනවා. මම ආයෙත් දවසක ඔයාලට මේ වීඩියෝ ටික අනිවාර්යෙන්ම පෙන්නන්නම්. දැන් අපිට තව චූටි වෙලාවක් තියෙන්නේ. ඒ නිසා අපි මේක සටහනක් දාගන්න ඕනි. මම ඊට පස්සේ ඔයාලට ඒක පෙන්නන්නම් පුතේ. අපි ලියමු භූමිකම්පා කියලා. ඒ යටතේ දාන්න භූමිකම්පාවක් යනු භූමිකම්පාවක් යනු පොළවේ ඇතිවන කම්පනයක් වැනි පොළවේ ඇතිවන කම්පනයක් වැනි චලනයකි කම්පනයක් වැනි චලනයකි පුතේ මේ චූටි වීඩියෝ එකක් තියෙනවා පොඩි වෙලාවක් තියෙන එකක් මේ අපි යුත් බලමු මේ ඔය භූතටි දෙකක් එකිනෙකට හම්බ වෙන ප්‍රදේශයක් අපිට මතු පිටින් පුතේ ඇත්තටම බොහොමයක් තැන්වල දකින්න ලැබෙන්නේ නැහැ. ඔයාලගේ අච්චුපතේ තියෙනවා පුතේ පිටු අංක 137 සැන් ඇන්ද්‍රියාස් විභේදය. ඒ කියන්නේ මේ මම පැහැදිලි කරපු භූතටි දෙකක් එකිනෙක හම්බ වෙන තැනක් තමයි පුතේ ඔය සැන් ඇන්ද්‍රියාස් විභේදය කියලා කියන්නේ. සැන් ඇන්ද්‍රියාස් විභේදය කියලා කියන්නේ භූතටි දෙකක් එකිනෙකට හම්බ වෙන තැන. චුට්ටක් බලන්නේ වීඩියෝ දර්ශනය. The San Andreas Fault. It's infamous, potentially dangerous. And today, we're going to fly over it and learn more about it. I finally got my first glimpse of the San Andreas Fault. Appearing like a giant skull running over the landscape, the fault line sometimes forms a linear valley surrounded on both sides by ridges, showcasing the boundary of the Pacific and North American plates.
really visualize the scale of this fall when you're sitting on the ground. Flying overhead in a small plane really gives you a fantastic perspective of how big this thing is. Another really good way to visualize the fall. පුතේ අපට ඕක ගුවනින් නිරීක්ෂණය වෙනවා සෙන්ටිමීටර් ගානක වපස්සරයක් විදිහට කියන අති විශාල ඒ කියන්නේ අපිට මතු පිටින් සාමාන්‍ය මේ භූත ඇති මහා සාගරය ආශ්‍රිතව තමයි පිහිටන්නේ. නමුත් ඔය පුතේ ගොඩබිම ආශ්‍රිතව පිහිටන භූත ඇති මායිමක් තමයි සැන් ඇන්ඩ්‍රියාස් විභේදය කියලා අපි කියන්නේ. අපි ඊළඟ ඉස්කාමාකේ දාමු. ප්‍රබලතාවෙන් අඩු භූමිකම්පා प्रबलतावेन अड्डू भूमिकंपा भू चलन ලෙස හඳුන්වයි. භූ චලන ලෙස හඳුන්වයි. प्रबलतावेन अड्डू भूमिकंपा प्रबलतावेन अड्डू भूमिकंपा भू चलन ලෙස හඳුන්වයි. පොතේ ඊළඟ කාරණේ පාඩපැනකි තියන්න. භූමිකම්පා හා භූ චලන භූමිකම්පා හා භූ චලන භූමිකම්පා හා භූ චලන භූමිකම්පා හා භූ චලන ඇතිවීමට හේතු වන්නේ පෘථිවි කබලේ ගබඩා වී ඇති ශක්තිය නිදහස් කිරීමයි. පෘථිවි කබලේ ගබඩා වී ඇති ශක්තිය නිදහස් කිරීමයි. පොතේ ඊළඟට දාන්න අනුමාත්‍රිකාවක් පෘථිවියේ ව්‍යුහය. පොතේ අහගන්න මේ පෘථිවිය අභ්‍යන්තරයේ ප්‍රධාන ස්තර තුනකින් සමන්විත වෙනවා. ප්‍රධාන ස්තර තුනකින් මතු පිටින්ම පිටන්නේ කබල. අපි කියනවා මතු පිටින්ම පිටන්නේ පුතේ පෘථිවි කබල. ඊට පස්සේ දෙවණියට තියෙන කොටස අපි ප්‍රාවරණයේ විදියට දෙවණියට කොටස ප්‍රාවරණය. මේ ප්‍රාවරණය පුතේ ඉහළ සහ පහළ කියලා. ඉහළ ප්‍රාවරණය සහ පහළ ප්‍රාවරණය කියලා කොටස් දෙකයි. ඊට පස්සේ තුන්වෙනියට යටටම තියෙනවා පුතේ හරය. මේ හරය ගත්තත් පුතේ ඉහළ හරය සහ පහළ හරය කියලා කොටස් දෙකකට අපි බෙදනවා. පෘථිවියේ ව්‍යුහය කියලා ලියුවා යට ලියන්න පෘථිවි අභ්‍යන්තරය ප්‍රධාන ස්තර
තුනකින් යුක්තය ප්‍රධාන ස්තර තුනකින් යුක්තය ප්‍රධාන ස්තර තුනකින් යුක්තය ප්‍රධාන ස්තර තුනකින් යුක්තය පුතේ දැන් අංක දාලා ලියන්න අංක 1 කබොද දෙවෙනි එක මේ ප්‍රාවරණය කියලා දාලා දෙකකට වෙන් කරන්න ඉහළ ප්‍රාවරණයයි පහළ ප්‍රාවරණයයි කියලා තුන්වෙනි එක හරය ඒකත් වෙන් කරන්න ඉහළ හරය සහ පහළ හරය කියලා හරි පුතේ ඊළඟ යටින් දාන ඉෂ්ඨමාක්‍යයක් පෘථිවි කබල සෑදී ඇති භූතැටි 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 එකිනෙක සාපේක්ෂව චලනය වේ එකිනෙක සාපේක්ෂව චලනය වේ එකිනෙක සාපේක්ෂව චලනය වේ එකිනෙක සාපේක්ෂව චලනය වේ පුතේ ඊළඟට දාන්න ඊළඟ අනුමාත්‍රිකා විදියට භූතැටි චලනයේ සිදුවන ආකාරය භූතැටි චලනයේ සිදුවන ආකාරය භූතැටි චලනයේ සිදුවන ආකාරය අංක 1 අපසරණ තැටි මායිම අපසරණ තැටි මායිම පොතේ අංක 1 අපසරණ තැටි මායිම මේ අපසරණ තැටි මායිමක් කියන්නේ භූතැටි දෙකක් මෙහෙම තිබුණොත් මේ තැටි දෙක දෙපැත්තට ඈත් වෙනවා දෙපැත්තට ඈත් වෙනවා පුතාලගේ අච්චුපතේ මේ රූපේ තියෙනවා 136 පිටුවේ රූපය අඳ ගන්න චුට්ටක් ඉඳ තියා ගන්න අංක 2 අபிසරණ තැටි මායිම අංක 2 පුතේ අபிසරණ තැටි මායිම
අபிසරණ තැටිමායිම කිව්වහම පුතේ වෙන්නේ එක තැටියක් අනිත් තැටිය යටට ගමන් කරනවා. එක තැටියක් අනිත් තැටිය යටට ගමන් කරනවා. මේක උඩට එනවා මේක. රූපය අඳින්න පොඩ්ඩක් ඉඳ තියාගන්න. ඊළඟ තුන්වෙනි එක පුතේ අපි ගන්නවා තුන්වෙනි එක තීරයක් තැටිමායිම තීරයක් තැටිමායිම කියන්නේ මේ තැටි දෙකක් භූතැටි දෙකක් පුතේ එකිනෙක මෙහෙම එකක් මේ පැත්තට යනවා අනික මේ පැත්තට යනවා එකිනෙක සාපේක්ෂව නිසා යාමක් වෙනවා ඒකටත් අදාළ රූපය ඇඳ ගන්න අවශ්‍ය ඊට ප්‍රමාණය තියාගන්න හරි පොතේ දාන්න වැදගත් කියලා කාරණයක් අපි මේක ලියාගෙන ඉවර කරමු අපි මේක වැදගත්ම කාරණයක් මේ භූමිකම්පාවක තියෙන ප්‍රබලතාවයේ මෙදීම ගැන දාන්න වැදගත් කිය අනුමාත්‍රිකාව භූමිකම්පාවක ප්‍රබලතාවයේ මැනීම භූමිකම්පාවක ප්‍රබලතාවයේ මැනීම භූමිකම්පාවක ප්‍රබලතාවයේ මැනීම භූමිකම්පාවක ප්‍රබලතාවයේ මැනීම පොතේ භූමිකම්පාවක ප්‍රබලතාවයේ මැනෙන උපකරණය තමයි භූකම්පනමානය භූකම්පනමානය පළවෙනි කාරණේ ලියන්න භූමිකම්පාවල ප්‍රබලතාවය මැනගැනීම සඳහා භූමිකම්පාවල ප්‍රබලතාවයේ මැනගැනීම සඳහා ප්‍රබලතාවයේ මැනගැනීම සඳහා ප්‍රබලතාවයේ මැනගැනීම සඳහා ප්‍රබලතාවයේ මැනගැනීම සඳහා භූකම්පනමානය 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 භාවිත කරයි අංක 2 පොතේ ඔය භූකම්පන මානය තුල තියෙනවා මේ භූමිකම්පාවක තියෙන ප්‍රබලතාවය ඒ පිළිබඳ තොරතුරු ඉබේම සඳහන් වෙනවා ඒකට අපි කියන්නේ භූකම්පන රේඛනය කියලා ලියන්න ඒ කාන්නේ භූකම්පන පිළිබඳ තොරතුරු භූකම්පන පිළිබඳ තොරතුරු ඉබේම සටහන් කරන උපකරණය ඉබේම සටහන් කරන උපකරණය ඉබේම සටහන් කරන උපකරණය ඉබේම සටහන් කරන උපකරණය භූකම්පන රේඛනය භූකම්පන රේඛනය වේ භූකම්පන රේඛනය වේ පොතේ මේකේ තුන්වෙනි කාරණේ අවසාන කාරණය වැදගත් කිය අවසාන කාරණය භූකම්පනවල ප්‍රබලතාව ගණනය කරන ලබන භූකම්පනවල ප්‍රබලතාව ගණනය කරන ලබන
භූකම්පන වල ප්‍රබලතාව ගණනය කරනු ලබන පරිමාණය ගණනය කරනු ලබන පරිමාණය ගණනය කරනු ලබන පරිමාණය ගණනය කරනු ලබන පරිමාණය මෙන්න පරිමාණය රිච්ටර් පරිමාණය රිච්ටර් පරිමාණය පුතේ රිච්ටර් පරිමාණය පුතේ එතන වරහණක් අස්සේ ලියන්න මෙම පරිමාණයේ 1953 දී මෙම පරිමාණයේ 1953 දී चार्ल्स F रिच्टर මේ විද්‍යාඥයා 1953 දී चार्ल्स F रिच्टर විසින් හඳුන්වා දී ඇත चार्ल्स F रिच्टर විසින් හඳුන්වා දී ඇත चार्ल्स F रिच्टर විසින් හඳුන්වා දී ඇත පුතේ හෝම්වර්ක් වල පොඩි ප්‍රශ්න දෙක කීපයක් ලියා ගන්න. පොඩි ප්‍රශ්න කීපයක් ඉක්මනට ලියා ගන්න. ලෝකයේ භූමිකම්පා බහුල ප්‍රදේශ මොනවාද? ලෝකයේ භූමිකම්පා බහුල ප්‍රදේශ මොනවාද? මොකද්ද සර් කියන්නකෝ ප්‍රශ්න දෙකක් තියෙනවා හෝම්වර්ක් වලට ප්‍රශ්න දෙක ලියා ගන්න. පළවෙනි එක ලෝකයේ භූමිකම්පා බහුල ප්‍රදේශ මොනවාද? ලෝකයේ භූමිකම්පා බහුල ප්‍රදේශ මොනවාද? අංක 2 භූමිකම්පාවල තීව්‍රතාවය හා භූමිකම්පාවල තීව්‍රතාවය හා එයින් ඇතිවිය හැකි ප්‍රතිඵල සඳහන් කරන්න. තීව්‍රතාවය හා එයින් ඇතිවිය හැකි ප්‍රතිඵල සඳහන් කරන්න. ඔන්න ඔය දෙවෙනි ප්‍රශ්නෙට පොඩි වගුවක් තියෙනවා අච්චුපතේ 139 පිටුවේ ඒක උදව් කරගන්න උත්තර දෙනකොට 139 පිටුවේ පොඩි වගුවක් තියෙනවා ඒක උදව් කරගන්න උත්තර දෙනකොට අංක 3 තුන්වෙනි ප්‍රශ්නේ අවසාන ප්‍රශ්නය සර් දෙවන ප්‍රශ්න පොඩ්ඩක් කියන්නකෝ සාපව භූමිකම්පාවල තීව්‍රතාවය හා එයින් ඇතිවිය හැකි ප්‍රතිඵල මොනවාද? එයින් ඇතිවිය හැකි ප්‍රතිඵල මොනවාද? අවසාන ප්‍රශ්නය භූමිකම්පාවලට ඉවහල් වන භූමිකම්පාවලට ඉවහල් වන මිනිස් ක්‍රියාකාරකම් මොනවාද? භූමිකම්පාවලට ඉවහල් වන මිනිස් ක්‍රියාකාරකම් මොනවාද? හරි පුතාලා ওই ප්‍රශ්න ටිකට උත්තර ලියන්න අදම හරි ලියලා ඉවර කරන්න. පුතේ අපි ඊළඟ දවසේ හම්බ වෙනවා. අපි ඒතකොට ලබන මාසයේ මුලින් නම් පුතේ 10 වසරේ ටික ආරම්භ කරනවා. 10 වසර පුතේ විද්‍යා විෂයට අවශ්‍ය පොත් ටික ඉක්මනට සටහන් කරගන්න. ඊටින් කට් වෙන්න පුළුවන්.
දැන්ම මම තියා ගන්න මම සමානලාට ගිය සතියේ කියන්නේ නැති මේක පිටු 120 CR පොතයි පිටු 120 CR පොතයි පිටු 80 CR එකයි ෆයිල් කවරයයි ඔය ටික තමයි ප්‍රධාන විදියට දැන් අවශ්‍ය වෙන්නේ. තව A4 පොළ 20ක් විතර ඕන වෙනවා මේ ෆයිල් එකට දාලා තියාගන්න. මේ පිටු 120 CR පොතේ මාතෘකාව ලියන්නේ පිටු 120 CR පොතේ මාතෘකාව ලියන්නේ පුතේ 120 එකේ විද්‍යාව සටහන් පොත. මේක පිටු 81 විද්‍යාව ප්‍රශ්න පොත. ඊළඟට ෆයිල් කවරේ පොඩ්ඩක් ලොකු හින්දා ලොකු මාතෘකාවක් තියෙනවා 10 දි චුට්ටක් වැඩිපුර වැඩ කරන්න ඕනි හින්දා අවසාන වාර පරීක්ෂණය ඉලක්ක කෙරෙන කඩිනම් ඉගෙනුම් ක්‍රියාකාරකම් ඔයාලගේ නම එහෙම ලියලා ලස්සනට හදාගන්න ෆයිල් එක. මේ පොත් ටික ලස්සනට හදාගන්න 10 වසනා මොකද තැන් වල කෑලි වල ලියන්න එපා. අලුත් පොත් ටිකක් අරගෙන ලස්සනට පිළිවෙලට අපි පළවෙනි පාඩමේ ඉඳන් වැඩි ටික කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට පිළිවෙලට ලස්සනට තිබුණොත් අපට පුතේ ඉස්සරහදී මොකද සාමාන්‍ය පෙළ විභාගයේ ඉස්සලා වෙනකල්ම මේ පොත් ටික අපිට තියාගන්න. ඒ නිසා අපට මේ ටික පුතේ වැදගත් වෙනවා. හරි. එහෙමනම් පුතේ හැමෝටම ආයුබෝවන් තෙරුවන් සරණයි සුබ දවසක් වේවා. ආයුබෝවන් සුබ රාත්‍රියක්. ආයිබෝවන් සර් thank you ආයුබෝවන් Thank you, sir. thank you sir